පළවෙනි ගාන. පහත් දැක්වෙන රටාවේ ඊළඟ පද දෙක ලියන්න. මොනවද දෙන පුතේ? 3න් 3 අඩු වෙමින් යන්නේ. 20 28යි 28යි 25යි. එතකොට පුතේ එක ඔව් ලකුණු දෙකයි පුතේ. 28 25 තියෙනවා නම් ලකුණු දෙකයි. දෙවෙනි ප්‍රශ්න දරුවෝ රූපයේ පරිමිතිය සොයන්න. පරිමිතිය කියන්නේ වටේ දිගේ එකතුව. එහෙනම් අපි කරන්න ඕනේ 5යි 5යි 8යි 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 එකතු කරන්න ඕනේ. උත්තරේ එන්නේ 5යි 5යි 10යි 18යි 18යි 8යි 26යි 26යි 8යි 34ක් ආවනම් හරි. සෙන්ටිමීටර්. ඒ උත්තරය ආවන ලකුණු දෙකයි. තුන්වෙනි ගාන 135 පරිපූරකය. පුතේ පරිපූරකය කියන්නේ මොකද්ද? පරිපූරකය කියන්නේ මොකද්ද? ඔව් පරිපූරකය කියන්නේ 180ක් වෙන්නේ කීයක්? අන්න හරි. කෝණ දෙකේ එකතුව 180යි කියනවා පරිපූරකයි කියන්නේ. එහෙනම් එක කෝණයක් 135 නම් අනිත් කෝණය කීයද හොයාගන්න 180 වෙන් 135ක් අඩු කරන්න ඕනේ. 45යි. අංශක 45යි. අංශක 45 තිබ්බනම් ලකුණු දෙකයි. 180 වෙන් 135ක් අඩු කළාම අංශක 45යි ලකුණු දෙකයි. හතරවෙනි ගාන විසඳන්න තියෙන්නේ 3x ධන 1 ඍණ 1 දානවා 7 ඍණ 1. එතකොට මේ ධන 1ට ඍණ 1 කැපිලා 3x සමානයි 6 වෙනවා. 3x 3ෙන් බෙදෙනවා 6ත් 3ෙන් බෙදෙනවා. x සමානයි 2යි තමයි එන්නේ. ඔව් ලකුණු 2යි. හරිද දරුවනේ? ඊළඟට පුතේ හිස්තැන් පුරවන්න තියෙන්නේ 24 කිසියම් සංඛ්‍යාවකින් බෙදුවහම 3යි. 24 කිසියම් සංඛ්‍යාවෙන් ඍණාටයෙන් බෙදුවා. ඔව් අපි එතකොට ඒ සංඛ්‍යාව හොයාගන්න අපිට පුළුවන් මෙහෙම කරන්න. 24 3ෙන් බෙදුවා නම් ඒ ආපු උත්තරේ හොයාගත හැකියි. 8 3ෙන් බෙදුවහම 24 3ෙන් බෙදුවහම ඍණ 8යි. මෙතනට එන්නේ ඍණ 8 තමයි. 24 ඍණ 8ෙන් බෙදුවහම තමයි ඒ උත්තරේ එන්නේ. හරි. සර් කොටුවක් කියන්නේ සර් ඒ ටික නැතුනට කමක් නැද්ද? නෑ නෑ එකමක් නෑ. මම ඒ ලබා ගන්න ආකාරය පෙන්වන්නේ. හරි. ඊළඟට මුහුණත් 4ක් සහ දාර 6ක් සහිත ඝන වස්තුවේ නම කුමක්ද? එහි ශීර්ෂ ගණන කීයද? මුහුණත් 4ක් තියෙනවා. චතුස්තලයේ ශීර්ෂ 4යි. මෙන්න මේ වගේ කෙනෙක් තමයි ඉන්නේ නේ. ඔව්. ඔයගොල්ලෝ කිව්වා හරි. උත්තරේ එන්නේ සවිදි චතුස්තලය. ඕක නිකම්ම චතුස්තලය බලලා ලකුණු දෙන්න කමක් නැහැ. ශීර්ෂ ගාන වෙන්නේ අපි ශීර්ෂ ගාන ගයින් බලන්න. 1යි 2යි 3යි 4යි 4යි පුතේ. ඔය සම්බන්ධයට ඉවර ගමන්නේ නැහැ. ඒත් කමන්නේ. චතුස්තලය කියලා ලිව්වට 1යි 4යි කිව්වට 1යි. ඊළඟට දරුවනේ අංක 7 30 45 යන සංඛ්‍යාවල පොදු සාධක අතර ඇති විශාලම පොදු සාධකය. සාධක වලින් පොදු සාධක වලින් විශාලතම පොදු සාධකය තමයි අපෙන් අහන්නේ. එතකොට මේ අහන්නේ මහා පොදු සාධකය. අපිට මේක ක්‍රම කිහිපයකින් ගත හැකි. ඕනනම් සාධක ඇසුරෙනුත් ගත හැකි. නැත්තම් ගුණිත ලියලා ගන්නත් පුළුවන්. හරි. මම එහෙනම් මුලින්ම කරලා පෙන්නන්නම් ප්‍රථමක සාධකවල ගුණිත ලියලා. ඒ සඳහා මම 30 අරන් එන්නම් මෙහෙම දෙකෙන් බෙදන්නම්. දෙවරක් 15යි, තුන් වරක් 5යි, පස් වරක් 1යි. 30 කියන්නේ දෙවරක් තුන් වරක් 5. 45 කියන්නේ පුතේ 45 3ෙන් බෙදුවාම 15යි. ආයි 3ෙන් බෙදුවාම 5යි. 5ෙන් බෙදුවම 1යි.
45 කියන්නේ 3 වරක් 3 වරක් 5යි. එහෙනම් මාපෝසා වෙන්නේ දෙන්නගෙම ඉන්න අය ගන්න. 15යි. ඔව් දෙන්නගෙම ඉන්න අය. 3 ඉන්නවා 5 ඉන්නවා. උත්තරේ 3 5. ගුණ කළාම 15යි. මේ එක විදියක් හොඳේ. අනෙක් විදිය මේක. අපිට සාධක ලියත හැකිනේ. දැන් 30 සාධක ඇහුවොත් මට මේවා ලියත හැකියි. 1 2 3 5 6 ඊළඟට 10 15 30 මෙන්න 30 සාධක. ඊළඟ 45 සාධක ලියත හැකියි. 1 3 ඊළඟට තව 5 ආයිත් 9 ආයිත් පුළුවන් 15 ආයි 45 මට අමතක වෙච්ච දේ තියෙනවා කියන්න හොඳේ. පොදු සාධක වෙන්නේ 1 3 5 15 15 ඒ අතරින් මාපෝසා මහා පොදු සාධක 15 15 ඔන්න හොයන්නත් පුළුවන්. සාධක හොයලා සාධක වලින් විශාලම පොදු සාධකය හොයාගන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ ප්‍රථමක සාධක ගුණිත වශයෙන් ලියලා එහෙම හොයන්නත් පුළුවන්. කොහොමද ආස ගන්න එහෙම. සමහතුරස්්‍රාකාර පිඟන් ගඩොල් කැටයක වර්ගඵලය 900කි. එවැනි කැටයක පැත්තක දිග සොයන්න. පුතේ මේකෙමයි අපි අහන්නේ මොකද්ද? වර්ගමූලය. 100 වර්ගමූලය. අන්න හරි. වර්ගමූලය තමයි අහන්නේ අපෙන්. එහෙනම් පුතේ අපි කරන්නේ 900 වර්ගමූලය ගන්නවා. 900 කියන්නේ පුතේ 30 වර්ගය. ඔව් එහෙනම් උත්තරේ කීයද? කොක්ක දැම්මම දෙක කැපෙනවා. 30යි එන්නේ. සෙන්ටිමීටර් 30යි. ලකුණු 2යි. ඊළඟ ගාන. සර් සෙන්ටිමීටර මේ සෙන්ටිමීටර කියන එක නෑ සර්. ඒක වැරදිද? කමක් නැහැ ලකුණු දෙක දෙන්නකෝ. 9 වෙනි ගාන. සහල් පැට වූ ලොරියක ස්කන්ධය ටොන් 7.5ක් වේ. එහි ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දක්වන්නලු. 7.5 කිලෝග්‍රෑම්. ඔව් 7.5 ගුණ කරනවා අපි 1000න්. උත්තරේ 7500යි කිලෝග්‍රෑම්. ඒ දශම සංඛ්‍යාවක් 1000න් ගුණ කරද්දි ක්‍රම දෙකක් තියෙනවා. එකක් මම මේ දැන් කරපු ක්‍රමය. ඒ තමයි දශම තිත. දකුණට යවුවා කී පාරක්ද? 3 පාරක්. තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි 1000න් ගුණ කරලා අන්තිමේ ඉඳන් ඔව් 75 1000න් ගුණ කළාම 75000යි දශම ස්ථාන එකක් තිබෙහිඳ අගින එකක් වෙන් කරනවා. ඔන්න ඔය ක්‍රමෙත් පුළුවන්. 7500. හරි. ඊළඟ ගාන දර්ශක ආකාරයෙන් ලියන්නලු. මේකට ලකුණු 2යි. මෙතනනේ පුතා 5 3 වෙනි බලය කීයද? ගුණ කිරීමේ වල 2 වෙනි බලය. ආවද? මෙහෙම ලිව්වත් කමක් නැහැ හොඳේ. 5 3යි ඒ 2යි කියලා ලියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ලකුණු 2යි. හරි. ඊළඟට 11 වෙනි ගාන මෙම රූපයේ සම්මිතික අක්ෂ ගණන කීයද අහනවා. කීයද? පේනවනේ. 3යි. මේ තියෙන මේ එක මේ අනිත් එක මේ ඊගා එක 3යි. 3යි කිව්වට 1යි. ලකුණු. බ්‍රහ්මක සම්මිති ගණයත් කීයද? 3යි. 3යි. ඊළඟට 5න් 1 ගුණ කිරීම 8 ලැබෙන පිළිතුර මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස අපි දන්නවා 5න් 1 ඔව් 8න් ගුණ කරනවා කියන්නේ 8 යට 1 තියෙන්නේ හොඳේ. එතකොට හරයන් 2 ගුණ වෙනවා 5 වරක් 1 5යි. 1 වරක් 8 8යි. උත්තරේ එන්නේ 1යි 5න් 3යි. මේ මිශ්‍ර විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් වශයෙන් දැක්වුවා. ඔන්න මම දක්වපු ආකාරයක් පේනනම් 8 5න් බෙදුවාම
8ට 5 ඒවා 1යි 1 වරක් 5 5යි ඉතිරි 3යි. ඊට පස්සේ මම මෙන්න මේ ආකාරයෙන් දක්වලා දෙන්නේ. 1 ඉස්සරහා 3 මෙතන 5 මෙතන. පැහැදිලි? ලකුණු දෙකයි. හරිද ළමයි? හරි සර්. right. ඊළඟට ඇඳුමක් මැසීමට රෙදි මීටර 2.5ක් අවශ්‍ය වේ. එවැනි ඇඳුම් 3ක් මැසීමට ක්‍රම කීපයක් තියෙනවා. ඔව්. අපිට පුළුවන් 25 ගුණ කරන්න 3. 25 වරක් 3 කියන්නේ 5යි 7යි 75යි. 75 නෙමේ උත්තරේ එන්නේ කීයද? මීටර 7.5යි. අවශ්‍ය නම් මේක සෙන්ටිමීටර 250යි කියලා අරගෙන ඒක ගුණ කළත් කමක් නැහැ 3ෙන්. ඒකට එන්නේ 750යි කියලා සෙන්ටිමීටර. හරිද පුතේ? හෙලෝ. හරි සර්. හරි සර්. ඊළඟට දරුවනේ පාසලක පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් අතර අනුපාතය 3ට 4කි. පිරිමි ළමුන් ගණන 150 නම් පාසලේ මුල් ළමයි ගාන. එතකොට පිරිමි ගැහැණු අනුපාතය තියෙන්නේ 3:4. පිරිමි ළමයි ඉන්නවලු 150. මුළු ගාන අනුපාතයේ මුළු ගාන කීයද දරුවෝ? මුළු අනුපාතේ 7යිනේ. එතකොට පිරිමි භාගය කොච්චරද? පිරිමි භාගය 7න් 3යි. 7න් 3යි. එතකොට පිරිමි ඉන්නවා 7න් 3ක්. හරි. මෙතන පුතේ මයික්ස් මියුට් කර ඔන් කරලා කතා කරනවා නම් මියුට් කරන්න ඔය ගෙදර සද්දත් එහෙම නැත්තම්. හරි. පිරිමි භාගය 7න් 3යි. එතකොට පුතේ 7න් 3ක් කියන්නේ කීයද දැන්? 150යි. 150. එහෙනම් 7න් එකක් කියන්නේ පුතේ 150 අන්න හරි. 3ෙන් බෙදුවාම 50යි. එහෙනම් පුතේ 7න් 7ක් කියන්නේ මුළු ගාන. 50 ඒවා 7ක්. කීයද? 350යි. අන්න හරි. පාසලේ මුළු ගාන ඉන්නවා 350. උත්තරේ 350යි. ලකුණු දෙකයි. ඒ වගේ ගණන් වලදී පුතේ ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න. දැන් ඔය මේ ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඕන්නම් අපිට ගෑල් ළමයි ගාන හොයාගෙන. ওই ගෑල් ළමයි 200ක් ඉන්නවා. හේතුව දැන් අනුපාතය 7:4නේ තියෙන්නේ. එතකොට 150 3ෙන් බෙදුවොත් 50යි. එතකොට පිරිමි ළමයි ගාන 50න් ගුණ කළා තමයි 150 වෙත් තියෙන්නේ. එහෙනම් ගැහැ ළමයි ගානත් 50න් ගුණ කරාම 200යි. 150යි 200යි කියන්නේ 350යි. එහෙමත් උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද? හෙලෝ. හරි. ඊළඟ දරුවෝ දී ඇති චතුරස්‍රයේ x අගය සොයන්නයි තියෙන්නේ. දැන් පුතේ x වල අගය හොයන්න අපි කරන්නේ මෙන්න මේ කෝණ හතරේ එකතුව දාගන්නවා. මෙතන අංශක 90 තියෙන්නේ හොඳේ. 360යි කියලා. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව. එතකොට මෙතන එනවා 110යි 90යි 200යි 280යි. x දාන 280 කියන්නේ 360යි. x දාන 280 ඍණ 280 360 ඍණ 280. උත්තරේ අංශක 80ක් එන්න ඕනේ. ඊළඟ 16 වෙනි ගාන a5ද b ඍණ 3ද වන විට a වර්ග b වර්ගයේ අගය. එතකොට a වර්ග b වර්ග. මෙතන ලිත හැකි a ගුණ කිරීම a ගුණ කිරීම b ගුණ කිරීම b කියලා. 5 වරක් 5 ඍණ 3 වරක් ඍණ 3. 5 වරක් 5 25යි 3 වරක් 3 9යි ධන 9යි. උත්තරේ 9 වරක් 25 වෙන්නේ පුතා 45න් 5යි 22යි. උත්තරේ එන්නේ a වර්ග b වර්ග වලට 225ක්ද
ඔව් සර්. ලකුණු දෙකයි. ඔව් ඔව් සර්. සර්. ඊළඟට 17 වෙනි ගාන පුතා. ශිෂ්‍යයෙක් ලකුණු 50ක් ලබා දෙන ගණිත ඇගීමක් සඳහා ලකුණු 35ක් ලබා ගත්තේය. එම ලකුණු ප්‍රතිශතයක් වශයෙන්. කියන්නේ ඔයගොල්ලෝ 50න් 35ක් ගත්තාම අපි අහන්නේ 50න් 35 නම් 100න් කීයද? ඒ වගේ. 100න් 70යි. අන්න හරි. දෙකෙන් ගුණ කරාම හරි. 100න් 70යි. ඒ කියන්නේ 100ට 70යි කියලා මෙහෙම දක්වලා තියෙන්න ඕනේ. සර් 100ට 100න් ගුණ කරලත් පුළුවන් නේද? ඔව් ඔව්. 50න් 35 ගුණ කරනවා 100ට 100න්. ඒතකොට එන්න උත්තරේ මෙතන අපිට ගත හැකි මම වෙනස් පාටකින් බෙදන්නම්කෝ. 50ට 50 ඒවා 1යි 100ට 50 ඒවා 2යි. එතකොට දෙවරක් 35නේ. 35 වරක් 2. 100ට 70යි. හරි සර්. right. හරි සර්. ඊළඟට 18 වෙනි ගාන ඇසුරෙන් මේ ඒ කියන්නේ 1 3 5 7 9. හිස් තැනට සුසු සංකේත වෙන්නේ දෙක අවයවයක් වේද නොවේද? අවයවයක් නොවේ. අවයවයක් නොවේ. අවයවයක් නොවේ. මේ අවයවයක් කියන්නේ මේ සංකේතය නෙවෙයි මේ සංකේතේ. ඒක අවයවයක් වේ. මෙහෙම දැම්මොත් අවයවයක් නොවේ. අපි දාන්න ඕනේ ඊ කපලා. අපි දාන්න ඕනේ අවයවයක් නොවේ. ඊ කපලා. හරි නේ පුතා? හරි සර්. හරි. ඊළඟට හරි සර්. 1 සිට 20 තෙක් ඇති ගණන සංඛ්‍යාවල එකතුව කියන්නේ පුතා මේ අහන්නේ 20 වන ත්‍රිකෝණ සංඛ්‍යාව. ත්‍රිකෝණ සංඛ්‍යාව. හරිද? මහ තියාගන්න එක. එතකොට n වාරයක් n ධන එක බෙදීම 2. ත්‍රිකෝණ සංඛ්‍යාව හැන්නේ ඔහොමනේ. 20 වාරයක් 20 ධන එක බෙදීම 2. 10 වරක් 21. 210ක් දාවේ. ඔව් ඔව්. 210. ඒක මහ තියාගන්න හොඳේ. දැන් 25 තෙක් ගණන සංඛ්‍යාව එකතු ගත්තොත් 25 වන ත්‍රිකෝණ සංඛ්‍යාව. ටක් ගාලා ගත හැකියි. ග්‍රීනිච් වේලාව 6 වන විට මේ බලන්න පරණ සිලබස් උනහම බලන්නකො මේ 6 කියන්නේ මේ උදේ 6 හොඳේ. වන විට ධන පහමාර වූ ශ්‍රී ලංකාවේ වේලාව. ඒතකොට පැය පහමාරක් අපි ඉස්සරහින්. ග්‍රීනිච් නගරයේ එංගලන්තේ කට්ටිය හැරෙද්දි අපේ අය මොකද කරන්නේ? 6ට එකතු වෙනවා පැය පහමාරක්. කීයදරු? 11මාරයි. ඔව්. අපි දවල්ට කන්න ලෑස්ති වෙනවා. නේද? එංගලන්තය කට්ටිය නැගිටිනකොට අපි දවල්ට කන්න ලෑස්ති වෙනවා. right. දැන් පුතාලා ලකුණු 40න් දාගන්න කීයක් ලබා ගත්තාද කියලා. B කොටසේ පළවෙනි ගානේ පළමු ප්‍රශ්නයේ ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න තියෙන්නේ. මුලින් තියෙන ප්‍රහේලිකාවක් පුරවන්න. පන්ති කාමරයේදී ගණිත ගුරුතුමා විසින් ගණිතය ඇගීමක් සඳහා ලබා දුන් ආකාරයේ ප්‍රහේලිකාවක් පහළ දැක්වේ. දී ඇති රුකුල් පද ඇසුරෙන් හිස්තැම් සම්පූර්ණ කරන්න තියෙන්නේ. හරි බලමු. මෙතන පළවෙනි ගානේ තියෙන්නේ පුතා හරහට. ඒ හරහට පරිමිතිය 100ක් වූ සමහතුරාශ්‍රයක වර්ගඵලය. පරිමිතිය 100 නම් පුතා 100 නම් පැත්තක දිග වෙන්නේ පැත්තක දිග 100 බෙදීම 25යි. 25යි. වර්ගඵලය වෙන්නේ 25 වරක් 25යි. 625යි. මෙතන 6, මෙතන 2, මෙතන 5. චුට්ටක් ඉන්න ලකුණු බලා ගන්න. සර් ඔය දැම්මේ නෑ සර් මේ උත්තරේ නිකන් ලිව්වා විතරයි සර් කමක් නැද්ද? ඒ කියන්නේ වගුව පුරවන්න ඒ ගානට ඒක පුරවන්න යෝනේ. ඒක සම්පූර්ණ වෙන්න යෝනේ. නෑ සර් මේ ලියන කොලයකට ඉලක්ක ගහලා මේ ඉස්සරහින් ලිව්වා සර් උත්තරේ. එතකොට වැරදිද?
මේ ලකුණු 16ක් හම්බෙන්නේ මේකේ මේ හිස්තැන් 16ට. හිස්තැන් 16ක් බලන්න තියෙනවා. හරි ඊළඟට 40ට 4ක් එකතු කර දෙකෙන් බෙදූ විට ලැබෙන පිළිතුර. බලන්න 22යි 40ට 4ක් ඔව් 40 ධන 4 බෙදීම 2. 44 දෙකෙන් බෙදුවාම 22යි. එහෙනම් b හරහට 22යි. ඊළඟට පුතේ අද දිනට මාලාගේ සීයාගේ වයස අද දිනට මාලාගේ සීයාගේ වයස මාලාගේ වයසින් 3 ගුණයට වඩා අවුරුදු 3ක් වැඩිය. මාලාගේ වයස අවුරුදු 25 නම් සීයාගේ වයස. මාලාගේ වයස වගේ 78යි අවුරුදු ඔව් 25 ඒවත් 3යි 3යි නේ. 75යි 3යි 78යිද? ඔව් 100ට 78යි. එහෙනම් මෙතන ඉන්නේ 7යි 8යි 100ට වයස. ලකුණු හම්බෙන්නේ පුතා දැන් ඒ කොටසට හම්බෙන ලකුණු 3ක් හොඳේ. මේකට ලකුණු 3ක් හම්බෙනවා. හිස්තැන් 3ක් නේ. මේකට ලකුණු 2යි. මේකට ලකුණු 2යි. හරි. ඊළඟට ශාලාවක පැත්තක දිග මීටර 30ක් පළල මීටර 25ක් නම් ශාලාවේ වර්ගඵලය. එහෙනම් 30 වරක් 25. 750යි 0.75යි. ඔව් 750යි. D හරහට 750යි. ඒකෙත් ලකුණු කීයක් හම්බෙනවද? 3ක් හම්බෙනවා හොඳේ. 3ක්. ඔව්. ඊළඟට පුතා පෘෂ්ඨ වර්ගඵලය 384ක් වූ ඝනකයක එක් මුහුණක වර්ගඵලය කිව්වහම අපි කරන්න ඕනේ 384 බෙදන්න ඕනේ කීයෙන්ද? 6යි. 6යි 36යි 24ට 4යි. 64යි නේ. උත්තරේ එන්නේ E 15ට. A 15ට නේ. A 15ට 64යි. ලකුණු 1යි හම්බෙන්නේ නේ. නේද? ඔව් ඇයි හිස්තැන් එකනේ තිබ්බේ? B කොටස. x අගය ගන්නකොට පුතා x එකතු කිරීම 49 එකතු කිරීම 110 කියන්නේ 360යි පුතේ. මෙතන එනවා කීයක්ද? x ධන 159. x ධන 159 ඍණ 159. 360න් අඩු කරනවා 159. උත්තරේ x කියන්නේ 10න් එකක්යි 5න් 5ක් බිඳුවයි කීයද? 201යි. 201යි ඔව්. එතකොට B 15ට එන්නේ 201. බලන්න B 15ට. ඔව්. 2යි බිඳුව තියෙනවා 1 විතරයි එන්නේ. ලකුණු 1. අක්කා ළඟ ඇති මුදල මල්ලී ළඟ ඇති මුදල මෙන් දෙගුණයකි. මල්ලී ළඟ 36ක් ඇතනම් අක්කා ළඟ ඇති මුදල කීයද? රුපියල් 72යි ඔව් 36 වරක් දෙක තියෙනවා. රුපියල් 72යි. එහෙනම් C 15ට එන්න ඕනේ 72. ඇවිත් තියෙන්නේ නේ. ඊළඟට ඒක ඇවිත් තියෙන්නේ ඔව් ඍජුකෝණාශ්‍රයක දිග. දැන් ඒකට ලකුණු දෙන්නේ නැහැ හොඳේ. ඍජුකෝණාශ්‍රයක දිග 20යි පළල 18යි පරිමිතිය වෙන්නේ කරන්න තියෙන මෙච්චරයි. ඔය දෙක එකතු කරලා දෙන්න ඕන. 20යි 18යි එකතු කරන්න. 76යි සෙන්ටිමීටර. 20යි 18යි 36යි 38යි 38 වරක් දෙක 76යි. D 15ට බලමු. D 15ට 76. ලකුණු එකක් හම්බෙනවා නේ. ඊළඟට E ඒ එකත් 26ත් අතර ඔත්තේ සංඛ්‍යා. එතකොට අපි බලමු ලියලා. පටන් ගන්න කීයෙන්ද? 3 3 5 3 7 9 11 13 15 17 19 21 23 25 එච්චරයි. 1 2 3 4 5 6 7 8 9 10 11 12. NA කියන්නේ 12යි. E 15ට 12යි එන්න ඕනේ.
ලකුණු 2යි. හරිනේ පුතා? ඔව් සර්. හරි සර්. ඊළඟට 2n පොදු පදය ඇති ඉරට්ට සංඛ්‍යා රටාවේ 49 වන පදය කියන්නේ 98. දෙවරක් 98. 49. 98 තමයි. ඔව්. 49 x ඒවා 15ට 98යි. 8 තියෙනවා 9 විතරයි දාන්න ඕන. එහෙනම් ලකුණු 1යි. දැන් දෙකයි ලකුණු මුළු 10. ගානට 16යි නේද? ඔව් 16. 16න් ලකුණු දාගන්න කීයද කියලා. ඒ කියන්නේ හිස් කොරු ටික සම්පූර්ණයෙන් පිරුණා නම් ලකුණු දාගන්න තියෙන්නේ. දැන් ඉස්සරහෙන් ලියපුවා ඉන්න ලකුණු උත්තර. එහෙම අයට ලකුණු හම්බෙන්නේ මම මේ පැත්තෙන් දාලා දෙන ගන්න හොඳේ. වගුව පුරවන්න නැතුව ඔය පැත්තෙන් උත්තර ලියපුවා ඉන්නවනේ. ඔව්. හරි. ඒ අයට මේ ලකුණු ගන්න හම්බෙන්නේ. ඒතර සමහර වෙලාව ලකුණු නැහැ කියන්නේ උත්තරේ නිකම් එනවා කියන එක. හරි. අපි දැන් යම් පුතාලා දෙවෙනි කොටසට ඒකේ දෙවෙනි ප්‍රශ්නෙට. දැන් මේ වගේ වරහන් ඉවත් කරන ගණන් වලදී ළමයි සමහර අය වරද්දනවා පුතේ වරහන් ඉවත් කරනවා. එතකොට එයා වරහන් ඉවත් කරන්නේ මුල එක්කෙනත් එක්ක විතරයි ගුණ කරන්නේ. මෙතන ඉන්නේ 3x ධන 3 නෙමෙයි ධන 6 එන්න ඕනේ නේ. 3x ධන 6 එන්න ඕනේ. ධන 1. උත්තරේ එන්නේ කීයද? 3x ධන 7යි කියලා. ආවද? ඔව් ඔව් සර්. සර්. හරි. ඔව් සර්. හරි. මේකට ලකුණු පුතා 2යි. ඊළඟ ගාන මෙතන 5යි a මේ ඒකත් එහෙමයි. වරහන් ඉවත් කරන්න. 5යි a එකතු කිරීම 5යි b එකතු කිරීම a. එතකොට 6යි a එකතු කිරීම 5යි b. ධන 5යි. 6යි a ධන 5යි b. ලකුණු 2යි. ඊළඟ ගානේ පුතේ හිස්තැනකට ගැලපෙන එක්කෙනා හොයනකොට 12 වර්ගය 12 ගණයේ තියෙන්නේ 12 තුන්වෙනි බලය 2 තුන්වෙනි බලය 3 තුන්වෙනි බලය. දැන් දෙවරක් 3 6යි. තුන්වෙනි බලේ. ඔව් තව එක්කෙනෙක් එන්න ඕනේ 2 නේද? 2 තුන්වෙනි බලයක් තමයි එන්න ඕනේ. සැකනම් බලන්න. 12 2කින් බෙදමු 6යි. ආයි 2කින් බෙදමු 3යි. ආයි 3ෙන් බෙදමු 1යි. එතකොට මෙතන මේ තියෙන ප්‍රකාශනය මෙහෙම එන්නේ 12 කියන එක ඇවිත් තියෙන්නේ දෙවරක් 3. එතකොට 12 තුන්වෙනි බලය ගත්තාම අනික් පැත්තේ තුන්වෙනි බලය තමයි. එතකොට අපි දන්නවා බලයක බලය දක්වන්නේ කොහොමද? 2 3යි 2 3යි 3 3යි. අපි මේක ඉගෙන ගත්ත එකක්. දර්ශකවල. හරි. එහෙම ලිව්වනම් ලකුණු 2යි. ඊළඟට දරුවනේ වර්ග දෙකක අන්තරයක් ලෙස දක්වන්න කිව්වහම මෙතන එන්නේ මෙහෙමයි. a වර්ගය අඩු කිරීම 5a වර්ගය ඔච්චරයි. කොහොම ලිව්වනම් ඇති. මම මේ ගාන ගිය සතියේ ප්‍රශ්නයකට මම කළා මතක විදිහට. වර්ග දෙකක අන්තරයක් වශයෙන් දක්වන එකක් කරලා තිබ්බා. අවසාන ගාන 2x ඍණ 2 ධන 2 4 ධන 2 2x කියන්නේ 6යි පුතේ. සර් ඔතන ඔය 2x දෙකෙන් බෙදනවා. අන්තරේ කියන එකේ අර මේ උඩ දෙක තිබුණ නැත්නම් වැරදිද? පුතේ වර්ග දෙකකනේ අන්තරයක් වශයෙන් තියෙන්නේ පුතේ. ඒ කියන්නේ වර්ග සංඛ්‍යා දෙකක අඩු කිරීමක් ලෙස. දැන් වර්ග දෙකක අන්තරයක් කියන්නේ වර්ග සංඛ්‍යා දෙකක අඩු කිරීමක් ලෙස. ඒතර වර්ග සංඛ්‍යා දෙකක් නෙමෙයි නම් වැරදිනේ උත්තරේ. දැන් මෙතන තියෙන්නේ a වර්ගය මෙතන 25නේ. 25 කියන්නේ වර්ග සංඛ්‍යාවක් නෙමෙයිනේ. හැබැයි 5 කියන්නේ 5 වර්ගය කියන්නේ වර්ග සංඛ්‍යාවක්. තේරුණාද? ඔව් සර්. හරි. එහෙමයි ලියන්න පුතේ. මේකට ලකුණු 3යි සුළු කරාට. ලකුණු 11න් දාගන්න පුතේ කීයද කියලා. සර් කියන්න. සර් මේ අර දෙවෙනි එකට මේ දෙවෙනි ගානේ B කොටසේ දෙවෙනි එකට මේ වරහනේ A ඍණ 5 වරහන් වහලා වරහන් ආයෙත් දාලා A ධන 5 වරහන් වහලා තිබ්බා. ඒ පුතේ ඔයා ලියලා තියෙන්නේ සාධක. කියන්නේ මෙතන අහන්නේ වර්ග දෙකක අන්තරයක් වශයෙන් ලියන්න. පුතා ලියලා තියෙන්නේ වර්ග දෙකක අන්තරයක සාධක. පැහැදිලිද? අපි සාධක මේ ගානේ අහලා නැහැ නේ පුතේ. තේරුණාද? හරි.
ඊළඟට තුන්වෙනි ගාන. හරි. මෙම රූපය ඇසුරෙන් මේකේ සමහර ප්‍රශ්න මම අයින් කළා මතක විදිහට. බලන්න. සරල රේඛාවක් නම් කරන්නලු. COD ඔව්. එයා තමයි CD මෙතන සරල රේඛාවක් නම් කළොත් ඔව් ප්‍රතිමුඛ සමාන බව පේනවනේ. දෙකක් තියෙනවා හොඳේ. එකක් තමයි උතල කිව්වා හරි COD. CD හා AB COD. ඊගාව එක තමයි AOB. AOB හරි. CD කියලා ලිව්වොත් වැරදිද? ලකුණු එකයි. CD කමක් නැහැ. CD AB කමක් නැහැ. COB වෙනුවට CD. AOB වෙනුවට AB. කමක් නැහැ. හරි නේ පුතේ? ඊළඟට එය සරල රේඛාවක් වීමට හේතුව තමයි පුතේ බලන්න 35 සහ 145 එකතුව 180යි. එතකොට මොකද වෙන්නේ? බද්ධ කෝණ දෙකක එකතුව 180ක් නිසා තමයි එහෙම වෙන්නේ. මොකද්ද හේතුව ලියන්නේ? බද්ධ කෝණ එකතුව 180ක් නිසා. පැහැදිලි? ඔව්. කියන්නේ අංශක 180ක් නිසා ඒක කමන්නේ 180ක් වෙනවා කියන එක පරිපූර්ණක වෙන හින්දායි එහෙම වෙනවා කිව්වම හරි සර් ඔව් කියන්න AOB සරල කෝණයක් වන නිසා සරල කෝණයක් කියන්නේ 180යි හරි ඒත් හරි තව ඒ වගේ අදහස් වෙනවා කියන්න පුතේ සර් ප්‍රතිමුඛ කෝණ යුගලයක් නිසා ප්‍රතිමුඛ කෝණ යුගලක් හරි එකක් දෙන්නකෝ සරල රේඛා ඡේදනයේ විවිධ දෙන්නේ හරි තවත් වෙනස් අදහස් දිවා ඉන්නවද ඊළඟ ගාන මම තුන්වෙනි ගාන x වගේ අගේ ගන්න ලෑස්ති වෙන්නේ මෙතන මේ කෝණ තුනේ එකතුව මම ගන්නෙ පුතා එතකොට 105යි 35යි x උයි මෙතන 140 ධන x සමාන 180යි x සමානයි 180න් 140ක් අඩු කළාම අංශක 40යි. තවත් ක්‍රමයක් තියෙනවා හොඳේ. 105 ධන x සමාන 145 අන්න ඒක තමයි කිව්වේ. ප්‍රතිමුඛ කෝණ වලින් ගන්නත් පුළුවන්. හරි. ඊළඟට බද්ධ කෝණ යුගලක් නම් කර ඒවා බද්ධ කෝණ වීමට හේතු දෙකක්. මෙන්න මේ වගේ බද්ධ කෝණ තොගයක් මෙහෙම තියෙනවා හොඳේ. ඒ හින්දා මම දෙකක් ලියන්නම් මෙයා AOC කෝණය හා AOE කෝණය. හරිද? ඕනෑම යුගලක් ලිව්වොත් ලකුණයි. තව තියෙනවා හොඳේ. AOE, EOD, EOD, DOB, DOB, BOC, BOC, AOC ඒ වගේ අපිට බද්ධ කෝණ ගොඩාක් මේකේ තියෙනවා. තේරුණා නේද? COB BOD ඒක හරි නේද? COB අනිත් එක BOD හරි. හරි හරි. සර් COA ගන්න බැයිද? COA BOC එහෙම හරි. පුළුවන් පුළුවන්. එක ළඟ පිහිටි කෝණ දෙකක් වෙන්න ඕනේ. ළඟ තියෙනවා හොඳේ. ඒවැ ලක්ෂණ තමයි මෙන්න මේවා. පොදු ශීර්ෂයක් තිබීම. කරේ තියෙන ලක්ෂණත් පිහිටි නිසා. ඔව්. පොදු බාහුවක් තිබීම. කියන්නේ 180ක් වන නිසා. නෑ නෑ ඒක වැරදි. 180 වීම නෙමෙයි. පොදු ශීර්ෂයක් තිබීම කෝණ පිටිය කෝණ යුගලයක් පිටා තියෙන නිසා ඔව් මෙතන තියෙන්නේ අවස්ථා හේතු තුනයි තියෙන්නේ. බද්ධ කෝණ වෙන්න හේතු තුනයි තියෙන්න ඕනේ. එක හේතුවක් තමයි පොදු ශීර්ෂයක් තිබීම. ඊළඟට පොදු බාහුවක් තිබීම. බාහුවත් සර් ඔව්. සර් මේ ඔය දැන් බද්ධ කෝණ යුගලට COE සර් COA ගත්තොත් බැයිද සර්? පුළුවන්.
මෙන්න මේවා. බද්ධ කෝණ වෙන්න කරුණු තුනක් සපිරෙන්න ඕනේ. මොකද්ද? පොදු ශීර්ෂයක්, පොදු බාහුවක්, පොදු බාහුව දෙපස. මන් දැන් ගත්ත කෝණ දෙකේ AOC එකයි AOE එකයි දෙකේම ඉන්නවා AO. මෙයා තමයි පොදු බාහුව. පොදු බාහුව දෙපස තමයි මං ගත්ත කෝණ දෙක ඉන්නේ. පේනවද? ඒ වගේ ඕගොල්ලෝ තෝරගන්න කෝණ දෙක දෙපැත්තේ තමයි පොදු බාහුව දෙපැත්තේ තමයි මේ කෝණ දෙක ඉන්න ඕනේ. පැහැදිලිද? හෙලෝ. මෙතන මේ හේතු තුනෙන් ඕනෑම හේතු දෙකකට ලකුණු දෙකයි. හරි. හරි. ඊළඟ පුතේ මෙම රූපය ඇසුරෙන් PQR ත්‍රිකෝණයේ බාහිර කෝණයක් නම් කරන්න. PQR ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. PQR වල නෑ PQR විශාල ත්‍රිකෝණය. PQR ත්‍රිකෝණයේ බාහිර කෝණය තමයි UQP. සර් x කියලා තිබ්බොත් වැරදිද? සිම්පල් x කමන්නේ. UQP නම් කරන්න බෑ තියෙන්නේ හොඳේ. UQP x කියන්නේ අගයනේ. එම කෝණයේ අගය සොයන්න. අගය කියන්නේ x වල අගය හොයන්න කියලා තියෙන්නේ. කීයද? එම කෝණයේ අගය. අංශක x 30යි. ධන 80 180යි. ඒකෙන් පුළුවන් x කියන්නේ 180න් 80ක් අඩු කරන්න. x කියන්නේ අංශක 100යි. කෝණ හතරක අගය එකතු කළ විට 360ක් ලැබිනි. එම කෝණ හතර වියහි කෝණ නම් කරන්නලු. QR URP PT QR RD RDS CSQ. ඔව්. එක්කෙනෙක් තමයි QRT. එකතු කිරීම RTS TSQ SQR. ඔය නම් තුන මාරුන කමක් නැහැ. හැබැයි මේ තියෙන්න ඕනේ. R කෝණය, T කෝණය, S කෝණය, Q කෝණය කියලා එන්න ඕනේ. අංශක 360යි. හරිද? සර් කොහේ දෙපැත්තෙන් තියෙනවද මේ අකුරු දෙක මේ වෙනස් වුණාට මාරුන කමක් නැහැ. වෙනස් වෙන්නේ මාරුන කමක් නැහැ. මාරුන කමක් නැහැ. සර් දන්න ලකුණු නැද්ද? ඒවා ඕනේ. කෝණ හතර නම් කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. කෝණ හතර ලියලා තිබ්බනම් හරි. ඔව්. S ධන 80 ධන 100 කියලා තිබ්බොත් වැරදි. x ධන 80 ධන 100 බෑ. බෑ මේ කෝණ ටික ලියන්න එපා මොනවද කියලා. හරි. ඔච්චරයි. පළවෙනි එකට ලකුණු කීයද? මේකේ පළවෙනි එකටද? ඔව් සර්. ඔව් මේ කෝණ නම් කළාට ලකුණයි පුතේ. අගය හෙව්වටත් ලකුණයි. එතකොට 11ක් වෙනවා ඔක්කොම. ඔව් 11න්. ඔක්කොම 11න් හම්බෙනවා. මම නැවත පෙන්නන්නම්. මේකෙන් දෙක කොටස ලකුණු 2යි 1යි 1යි 2යි 4යි 6යි 8යි 9යි 10යි 11යි. හරිද? සර් එතකොට ඔක ප්‍රශ්න පහක් කරන්න කියලා තියෙනවනේ. මොකේද? දෙවෙනි කොටසේ. ඔව් තාම කරනවා මම ඉවරනේ. Excuse me හරි. sir. ඔව්. අර 360ක් වෙන කෝණ තව 7 තියෙනවද? 35 මොනවද? කියන්න බලන්න. PST PSV VSQ සහ PST PSV PST එකයි PSV PSV එකයි VSQ එකයි ඔයා ලක්ෂයක් වටා කොන ගත්තා. ඒ ටික හරි පුතේ. එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන් පුතේ. මේ ලක්ෂය වටා කොන ලිව්වත් හරි හොඳයි. හරි. ඒක හොඳයි. දැක්කනේ ළමයි එක එක්කෙනා හිතන ආකාර වෙනස්නේ. හරි. හොඳයි එහෙම. මේ ලක්ෂය වටා කෝණ ගත්තොත් හරි. තව වෙනත් ඒවා හම්බුන්නේ නැහනේ. හොඳයි. ඊළඟට මේ සාකච්ඡාව වැදගත්කම ඒක. කියන්නේ අපි තනියම උත්තරයක් ලිව්වොත් අපි ලියන්නේ එක උත්තරයයි. හැබැයි අපි සාකච්ඡාවක් කළොත් උත්තර කිහිපයක් ලියනවා. හරි. හතරවෙනි ගාන.
ඉහත රටාවේ ඊළඟ පද දෙක ලියන්න. මොනවද දරු? 5 9 13 21 25 නේ. 4න් 4නේ යන්නේ 21 25. හරි. මෙම සංඛ්‍යා රටාව කුමන ගුණාකාර හා සම්බන්ධද? ගුණාකාර. හතරේ ගුණාකාර. හතරේ ගුණාකාර. හතරේ ඊළඟට ගුණාකාර සම්බන්ධ ඔව් ඔව් පුතේ. හතරේ ගුණාකාර. මෙම රටාවේ පොදු පදය හොයන්න කියනවා. මේක පුතේ මම මේක කලින් හතරයි. මෙතන එන්නේ හතරේ පළවෙනි පදය ලැබිලා තියෙන්නේ 4 වරක් එකට එකක් එකතු වෙලා. දෙවෙනි පදය ලැබිලා තියෙන්නේ 4 වරක් දෙකට එකක් එකතු වෙලා. තුන්වෙනි පදය ලැබිලා තියෙන්නේ 4 වරක් 3ට එකක් එකතු වෙලා. එහෙනම් n වෙනි පදය ලැබිලා තියෙන්නේ 4 වරක් nට එකක් එකතු වෙලා. එහෙනම් උත්තරේ 4යි n එකතු කිරීම එක තමයි සම්බන්ධය. පොදු පදේ. මේකේ පද දෙක ලිව්වට ලකුණු 1යි. ගුණාකාරය මොකද ලිව්වට 1යි. පොදු පදේ හෙව්වට ලකුණු 3යි. මෙම රටාවේ 20 වෙනි පදය ලියලා හෙව්වත් කමක් නැහැ. 4යි n ධන 1 කියන්නේ 4 වරක් 20 ධන 1යි. 81යි. ලකුණු 2යි. ඊළඟට 3යි n ධන 1 සංඛ්‍යාවක පොදු පදයකි. මෙම රටාවේ පළමු පදය සොයන්න. කීයද? උත්තරේ එන්නේ 3යි n ධන 1 නේ තියෙන්නේ. 3 වරක් 1 ධන 1 කීයද? 4යිද? 4යි. ලකුණු 1යි. 31 වන්නේ රටාවේ කීවැනි පදයේද? පළවෙනි පදේ. මේක 31යි. 3යි n ධන 1 ඍණ 1 31 ඍණ 1. මේවා හරියට ලියා ගන්න පුතේ හොඳේ. මේවා අවශ්‍ය වෙන්නේ එන අවුරුද්දේ. ඒ කියන්නේ මේවා දැන් හොඳට පුළුවන් වුණොත් එන අවුරුද්දේ ලේසිය වැඩ කරන්න ඕගලන්ට. 3ෙන් බෙදුවොත් n කියන්නේ 10 වන පදේ. ලකුණු 1යි. පැහැදිලි? හරිද? හරි සර්. හරි. ඊළඟට ඊළඟ ගාන බලන්නකෝ. 81 වර්ගමූලයේ වර්ගමූලය. මේ 81 කියන්නේ 81 කියන්නේ කීයද? ඔව් 81 වර්ගමූලය කිව්වොත් කියන්නේ 3 වරක් ඔව් 9 වර්ගයනේ. ඔව් 9 වර්ගයේ වර්ගමූලය වර්ගමූලය. 9 වර්ගමූලය කියන්නේ එක කොකක් අයින් වෙනවා. ඒතර එන්නේ 9 මූලය. උත්තරේ එන්නේ කීයද? 9 කියන්නේ 3 වර්ගය. උත්තරේ 3යි නේද? හෙලෝ 81 වර්ගමූලය කිව්වහම 9 වර්ගයේ වර්ගමූලයේ එක කොකක් අයින් වෙනවා 9 මූලය ආයි 3 වර්ගයේ වර්ගමූලය ඒ කියන්නේ 3යි. මොකද පුතේ ඇහුවේ? හෙලෝ අහන්න දරුවෝ ප්‍රශ්නේ මොකක්ද අහන්න? සර් මේ සිලබස් එකේ නෑ නේද සර්? දෙපාරක් වර්ගමූලය හොයන ඒවා එන්න බැරි කමක් නැහැ ඉතින්. එන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දෙපාරක් මූලය බැරි කමක් නැහැ නේ හොයන්න අපිට. නේද? පුළුවන් නේ මෙතන 81 කියන්නේ දෙපාරක් හොයත හැකි වර්ගමූලය. දැන් අපි 16 ගත්තොත් බලන්නකෝ. 16 වර්ගමූලය 4යි 4 වර්ගමූලය 2යි. අපිට ගත හැකි නේද? එන්න පුළුවන් ගානක්. හරි. ලකුණු 11න් දාගන්න කීයද කියලා. මම මේ පේපරේ කරද්දිම කිව්වා ඔයගලන්ට මේක 2016 කියන්නේ ඔයගලන්ගේ සිලබස් එකට කලින් සිලබස් එක. ඒකේ හින්දා සමහර ගණන් එකක් දෙකක් වෙනස් වගේ ඒවා තියෙන්න පුළුවන්. හරි. රයිට්. ඊළඟ පුතේ අපි යනවා 5 වෙනි ගානට.
ශ්‍රම දානයකට සහභාගී වූ පිරිසෙන් එක් අයෙකුට පාන් ගෙඩියකින් 4න් 1 බැගින් ලබා දුනි. 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සඳහා අවශ්‍ය වූ පාන් ගෙඩි ගාන කීයද අහනවා. කට්ටිය 100ක් ඉන්නවා. ඔව් පාන් ගෙඩියෙන් 4න් 1 එකන දෙන්නේ. ඒතකොට 100 බෙදුවා ගුණ කරලා නම් හරි 4න් 1. 100 බෙදීම 4 25යි. ගෙඩි 25යි ඕනේ හොඳේ. පාන් ගෙඩියක මිල 55යි සත 50ක් නම් පාන් සඳහා වැය වූ මුළු මුදල. එතකොට මම මෙහෙම කරන්නම්. 550යි. ඔව්. මෙතන ಗುಣ කරන්නම් මම 25න් ಗುಣ කරන්නම්කෝ. 5 වරක් බිඳුව බිඳුවයි 25න් 5යි 2ක් ඉතුරුයි. 25යි 2යි 27න් 7යි 2ක් ඉතුරුයි. 27යි. බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි 10න් බිඳුවයි එකක් ඉතුරුයි 10න් 11න් එක දැම්ම එකක් ඉතුරුයි 11යි. බිඳුවයි 5යි 7යි 8යි 3යි 1යි. මෙහෙම උත්තරයක් දාවි. 1387යි 50ක් ආවද? ඔව් සර්. හරි. මට ළමයෙක් 5000 ගණක් කියන මෙහෙම උත්තරේ. හරි. මෙතන 55යි 750 ಗುಣ කරනවා අපි 25න් 1387යි 750ක් තමයි මුළු මුදල වශයෙන් එන්න ඕනේ. හරි. මේකට ලකුණු 1යි මේකට ලකුණු 1යි. ඊළඟට ඉහත P හා Q කුලක වෙන් රූප මගින් දක්වන්නලු. රවුන්ඩ් එකක් යනවා දාමු. හරි. P වලට කොහොමද දරුව එන්න ඕනේ? මොනවද අගයන් ටික දාන්නේ? P වලට 3 5 7 9 ඇයි 2 3 5 7 9 එන්නේ නැහැ හොඳේ. හරි. ඊළඟට Q වලට මොනවද එන්නේ? 3 5 7 9 1 ඔව් 3 5 7 9 Q. ඊළඟට PN සහ NP සහ NQ ඒ කියන්නේ අවයව ගන්න. NP කියන්නේ පුතේ P කුලකයේ අවයව 4යි. NQ කියන්නේ දරුවෝ ඒත් 4යි. හරි. මෙම කුලක සඳහා ගැලපෙන සර්වත්‍ර කුලකයක් විස්තර කරන්න කිව්වොත් මට ලියත හැකි මොකද්ද? 1ත් 10ත් අතර මොනවාද? ගණන සංඛ්‍යා. හරි ඊළඟට C කොටස ධන 3 අඩු කිරීම ඍණ 1 පිළිතුර. සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් තමයි ගන්න කියන්නේ පුතේ. ඒ සඳහා සංඛ්‍යා රේඛාවක් අපි අඳිමු. ඒකෙදි බිංදුව 1 2 3 4 5 අනිත් පැත්තටත් 1 2 3 මෙතන පුතේ අපි දන්නවා බිංදුවෙන් 3ක් යනවනේ. ඊට පස්සේ අඩු කිරීම ඍණ 1 තියෙන්නේ. ඍණ 1 නම් යන්න ඕනේ වමට. හැබැයි යන්නේ දකුණට. ඇයි දකුණට යන්නේ? ඍණ තියෙන හින්දා. එහෙනම් උත්තරේ පුතා 4යි. උත්තරේ ධන 4යි. ලකුණු ඔව් ලකුණු මේකට 2යි. මේක ඇන්දට 2යි 4යි 8යි 9යි 11යි. හරිද පුතේ? මේ දෙකට 1 1 2 2 ඇන්දට 6යි 7 8 9 10 11. අවසාන ගාන කියන පුතේ එකට අදින්න බෑද? එකට අඳින්න කොහොමද ඇන්ද එකට? ඒ කියන්නේ මේ අඳින්න පුළුවන් බැරි නේ.
රවුන්ඩ් එකක් ඇඳලා. කමක් නැහැ ඉතින්. සේම ඇඳලා. හරි. එතකොට මේ පොදු එක්කෙනෙකුත් ඉන්නව නේද? මෙහෙම අඳින්නත් පුළුවන්. 3 5 7 පොදු වෙනවා. මේක P මේක Q මැද එනවා 3 5 3 5 7 නේද? P වලට එන්නේ මෙන්න 2 එනට 9. කොහොමත් පුළුවන් ඉතින්. හරි. ඊළඟට අවසාන ගාන අම්මුනේ ගහ දෙකක් තියෙනවා. සමාන සමහතුරස්‍ර පතුල් සහිත පිරමීඩ දෙකක සමහතුරස්‍ර පතුල් එකට ඇලවීමෙන් සෑදිය ඝනවස්තුවේ නම කුමක්ද? උත්තරේ එන්නේ අෂ්ටතලය. sorry. සවිදි අෂ්ටතලය. සවිදි sorry. සවිදි අෂ්ටතලය. සර් සවිදි නැත්තම් කමන්නේ. අෂ්ටතලය වань හරි ඇති. එහි මුහුණත් ශීර්ෂ දාර. මුණට තමයි ශීර්ෂය දාර දුන්න. මුහුණත් 8යි ශීර්ෂ 6යි 4යි. 7යි ශීර්ෂ 6යි දාර 12යි. මම මේ මොකද්ද කියන්නේ? මුහුණත් 8යි. ලකුණු 1යි. ශීර්ෂ ශීර්ෂ 6යි. දාර ඇයි 12යි. දාර 12යි. හරි. ඊළඟට එය ඔයිලර් සූත්‍රය හා ගැලපෙන බව. ඔයිලර් සූත්‍රය කියන්නේ මොකද්ද? v ධන f සමානයි e ධන 2. එතකොට මුහුණත් ගානයි ශීර්ෂ ගානයි එකතු කළාම මම මේ පැත්ත ගන්නම් වම් පැත්ත v ධන f ඒ කියන්නේ 6යි 8යි එකතු කරනවා 14යි. දකුණු පැත්ත ගන්නවා e ධන 2 12 ධන 2 14යි. එහෙනම් මොකද වෙන්නේ? වම් පැත්ත සමානයි දකුණු පැත්ත. පැහැදිලිද දන්නේ නැහැ කීවද? ඔයිලර් සූත්‍රයේ ඔයිලර් සූත්‍රයේ තියෙන අවස්ථා දෙකයිනේ. එකක් තමයි ශීර්ෂ ධන මුහුණත් සමානයි දාර ධන 2යි. ඒකේ වම් පැත්ත ගත්තාම එකතු ආව 8යි 6යි 14ක්. දකුණු පැත්ත ගත්තාම 12යි 2යි 14යි. වම් පැත්ත සමානයි දකුණු පැත්ත. එහෙනම් ඔයිලර් සම්බන්ධය ගැලපෙනවා. හරි. ඒක ලකුණු දෙන්නේ පුතා සවිදි අෂ්ටතලය කියලා හෝ අෂ්ටතලය කියලා ලිව්වට ලකුණු 2යි. මුහුණත් ශීර්ෂ දාර ගණන ලිව්වට ලකුණු 3යි. මේකට ලකුණු 2යි. ඔප්පු කරලා පෙන්නුවාට. ඊළඟට ඝනකාභයක මුහුණත් දෙක බැගින් එකිනෙකට සමාන ඍජු කෝණාශ්‍ර හැඩතිය. රූපයේ දිය දත්ත අනුව ඒවා වෙන වෙනම ඇඳ දක්වන්නලු. දැන් මේකේ තියෙන ඍජු කෝණාශ්‍ර අපි වෙන වෙනම ඇඳුවොත් මේ වගේ ඇඳ හැකියි. කොහොමද? මෙන්න මේ වගේ එක්කෙනෙක්. මෙයා 10යි සෙන්ටිමීටර මෙයා 8යි සෙන්ටිමීටර. ඒ වගේ එක්කෙනෙක්. ඊළඟට මෙයා 8යි සෙන්ටිමීටර මෙයා 6යි සෙන්ටිමීටර. තව එක්කෙනෙක් ඉන්නවා 10යි 6යි. ඔච්චරනේ පුතේ. හෙලෝ. ඔය වගේ මුහුණත් තුනේ අඳින්න ඕනේ. සර් මුණත් 6 මැද. ඔව් 6 මැන්දත් තුනක් එක වගේනේ. නේද? ලකුණු දෙකයි. ඍජු කෝණාශ්‍ර තුනයි අඳින්න ඕනේ. ඇයි කියලා දෙනවා මේ ගානේ? මුහුණත් දෙක බැගින් එකිනෙකට සමාන ඍජු කෝණාශ්‍ර හැඩතියි. හරිද? තේරුණාද පුතේ? 6 මැන්දත් එකයි 3ක් ඇන්දත් හරි. රයිට්. ඊට පස්සේ දරුවනේ මොකද්ද කියන්නේ? මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය අහනවා අපෙන් කීයද කියලා. කීයද? ඒක හොයන්නේ මෙහෙමයි. වර්ගඵලය ගන්නවා මෙහෙම. ඔව් දෙවාරයක් කවුද? එක්කෙනෙක් 10 වරක් 8. 8 වරක් 6 6 වරක් 10 8 වරක් 10. ඔව් 10 වරක් 6 අනිත් එක 8 වරක් 6. දෙවාරයක් 80යි 60යි 48යි.
එතන එනවා 188ක්ද? දෙවරක් මෙතන 108යි 188යි. අවසන් උත්තරේ එන්නේ 16න් 6 එකක් ඉතුරුයි. 376. 376යි. ලකුණු දෙකයි. 11න් දාගන්න කීයද කියලා. හරි. අපි ටිකක් පරක්කුයි හින්දා ඉක්මන් කරමු. වෙන්නේ ඔව්. වර්ග තව විනාඩි 5න් සෙන්ටිමීටර වගේ ඉවරයි හොඳේ. වර්ග මොකද පුතේ? වර්ග සෙන්ටිමීටර දැම්ම නැත්තම් කමක් නෑ මේකේ. ලකුණු දෙන්නකො දැනට. මතක තියාගන්න දාන්න ඕනේ කියලා. සාහිත්‍ය මාසයේදී පොත් මිලදී ගැනීම සඳහා පාසලක ප්‍රාථමික අංශයේ හා ද්විතීක අංශයේ සිසුන් සඳහා මුදල් වෙන් කිරිණි. ප්‍රාථමික අංශයේ සිසුන් 450ක්ද ද්විතීක අංශයේ සිසුන් 600ක් සිටිති. ප්‍රාථමික අංශයේ සහ ද්විතීක අංශයේ සිසුන් අතර අනුපාතය. දැන් සමහර ළමයි ලියනවා මෙහෙම. 450 අනුපාත 600. ලකුණු එකයි හම්බෙන්නේ. ඇයි ඒ? මේක සරලම ආකාර නැති හින්දා. මේක සරල කළොත් එන්නේ 45යි 60යි. ඒ කියන්නේ 15න් බෙදුවොත් 3යි 4යි. කොහොමද ආවේ? පෞස 3 අණු 4 නම් ලකුණු 2යි. ඊට පස්සේ දරුවනේ ද්විතීක අංශයට වෙන් කළ මුදල 30000ක් නම් 30000ක් වෙන් කළා. ප්‍රාථමික අංශයට කීයක් හම්බුණාද? මම මෙහෙම ගණක් කලින් කළා. හරිද? අනුපාත ගාණක්. එතකොට 3 අණු 4 නේ තියෙන්නේ. ප්‍රාථමික ද්විතීක. එතකොට 3 අණු 4. මෙතන 30000 වෙන්නේ කීයෙන් ගුණ කළොත්ද? එහෙමත් ගන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් ප්‍රාථමික අංශ ගාන හොයාගන්න 30000 4න් බෙදලා කීයෙන්ද? 3ෙන් ගුණ කළා නම් හරි. කීයක් ලැබෙයිද පුතා? 34න් 1500යි ප්‍රාථමික අංශයට 22500යි. ඔව් 2යි 10ට 2යි 5යි. රුපියල් 22500ක් හම්බ වෙනවා ප්‍රාථමික අංශයට. පාසලට හම්බෙච්ච ගාන හොයාගන්න 30000 4න් බෙදලා ගුණ කරනවා 7න්. මේක අර ගැහැණු පිරිමි කියලා ගානක් අපි කළේ ඒ වගේ. එතන එන්නේ 4න් බෙදුවාම එන්නේ එකතු කරලා ගන්නත් පුළුවන්. 5යි 2යි 5යි. එහෙම දායි පුතේ. ඔව් සර්. රුපියල් 52500ක් පාසලට වෙන් වෙලා තියෙනවා. හරි. ප්‍රාථමික අංශයට 22500ක් හම්බෙලා තියෙනවා. පාසලටම 52500ක් හම්බෙලා තියෙනවා. එච්චරයි. සර් ඊළඟට 2500 නේද? ඔව් 52500. හරි. එතකොට ඉහත පාසලේ ද්විතීක අංශයේ සිසුන්ගෙන් 96 දෙනෙක් අපොස සාම්පෙලට පෙනී සිටීම නියමිත නම් එම සිසුන්ගේ ප්‍රතිශතය කීයද? 116 ඒක හදන්නේ කොහමද? ද්විතීක අංශයෙන් ගන්නනේ. 100න් ගුණ කරනවා. ඔව් 450න් 96 නම් 100න් ගුණ කරනවා. ඔව්. එතකොට මේක 50න් බෙදුවොත් එන්නේ 96 වරක් 2 බෙදීම් 50 වුණොත් මෙතන එන්නේ 9. 12න් 2යි එකක් ඉතුරුයි 19. 9 වරක් 2 18යි. බෙදෙන ගානට දෙන්නේ ගානට බෙදන උත්තරේ බෙදෙන්නේ නැත්තේ ඇයි ගානට? ඕගලන්ට ගානට බෙදෙන ගානක් ආව උත්තරේට ඔව් සර් 116ක් වෙනවා. 16ක්
බෙදෙන්නේ 96 මේ. 696. නැහැනේ. ද්විතීකාංශයේ සිසුන්ගෙන් 96 දෙනෙක් සාපෙළ විභාගයට පෙනී සිටින නියමිත නම් එම සිසුන්ගේ ප්‍රතිශතය. ද්විතීකාංශයේ 600ක් තියෙනවා. හරි. ඒක තමයි. චුට්ටක් ඉන්න. ඒක ගන්නේ 600න් 96 හොඳයි. හරි. 600න් 96 නම් 100ට කීයද? උත්තරේනේ පුතා 96 බෙදීම 6. 100ට 16. ලකුණු 2යි. ඊළඟට ප්‍රාථමික අංශයේ සිසුන් අතරින් 20%ක් ශිෂ්‍යත්ව විභාගයට ඉන්නවනම් ශිෂ්‍ය සංඛ්‍යාව අහනවා. එහෙනම් 450 ගුණ කරනවා 100න් 20න්. ළමයි කීයද පුතේ? 45 ඒවා දෙකක් 90ක් නේද? ඔව් සර්. ඔව්. ඒකට ලකුණු 2යි. එම සිසුන් අතරින් 27 දෙනෙක් ශිෂ්‍යත්ව විභාගයේ සමත් වූයේ නම් සමත් වූ ප්‍රතිශතය 90න් 27යි වරක් 100ට 100. ඔව් බලමු 130 තමයි. ඒකට 1යි දෙන්නේ. හරි ලකුණු 11න් දාගන්න කීයද කියලා.